Okay. අපි එහෙනම් ඉස්සලම් පටන් ගන්න යනවා information system security කියන subject එකේ. ඒකේ chapter 1 එක අද අපි discuss කරනවා. එතකොට මේකේ chapters ටික ගත්තොත් එහෙම chapters වැඩි නෑ 6ක් වගේ තමයි තියෙන්නේ. එතකොට වෙන් කරලා තියෙන hours ගන්න එහෙම ඔයගලන්ට මෙතන පෙන්නනවා. එතකොට ඒක බලලා ඔයගලන්ට හිතා ගන්න පුළුවන් paper එකේ කොයිතරම් weight එකක් තියෙනවද මේ එක එක chapter එකට කියන එක. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ඇති ඔයගලන්ට year 3 එකේ MCQs හම් වෙන්නේ ඔක්කොම structured papers හම් වෙන්නේ. පැය දෙකක structured question paper එකක් තමයි හම් වෙන්නේ. Okay. එතකොට මේවා දැක්කම ඔයගලන්ට තේරෙනවා එක එක chapter එකට කොයිතරම් ලකුණු ප්‍රමාණයක් 100න් හම්බ වෙයිද වගේ. එතකොට අපි මේ introduction to information system security chapter එක තමයි අද කතා කරන්න යන්නේ. ඒකේ ගොඩක්ම වැදගත් දේවල් අපි කතා කරන්නේ අත්‍තරම මේකෙදි crypto systems වලදී. එතනින් තමයි අපි අත්‍තරම මේ cryptography ගැන කතා කරන්න පටන් ගන්න. එතනින් ඉඳන් ඒකත් එක්කම සම්බන්ධ වෙලා යන chapters 4ක් තමයි මේ තියෙන්නේ. Okay. එතකොට මේ chapters 4 තමයි මේකේ core chapters 4. දැන් information assurance කියන එකත් ඇත්තටම ටිකක් අලුතෙන් එකතු වෙච්ච chapter එකක්. මේකෙත් ගොඩක් theory parts තියෙනවා. ප්‍රශ්න හුඟක් වෙලාවට complete ප්‍රශ්නෙකුත් අහනවා. අන්තිම ප්‍රශ්න 4 අන්තිම ප්‍රශ්නේ හුඟක් වෙලාවට අහන්නේ information assurance වලින්. එතකොට ඒක නිසා ඒ chapter එකටත් පැය 10ක් වෙන් කරලා තියෙනවා ලොකු ගාණක්. නමුත් ඒක කෙලින්ම අර technical දේවල් නෙමෙයි අපි ඇත්තටම මෙතනදී කතා කරන්නේ. technical දේවල් ගොඩක්ම කතා කරන්නේ ওই chapters 4 දී. ඔක තමයි ඔකේ core එක. අපි එහෙනම් first chapter එකෙන් පටන් ගන්නමු security. Introduction to information system security. එතකොට මේකේ අපි ගත්තොත් chapter 1 එකේ කතා කරන්න තියෙන දේවල් අපිට security attacks නැත්නම් threats types කතා කරන්න තියෙනවා. active and passive attacks කියන්නේ මොනවාද? social engineering, denial of service attacks, buffer underflow attacks, malwares, second viruses, trojan horses and worms. ඊළඟට chapter section 2 එකේ අපිට කතා කරන්න තියෙනවා security mechanisms, crypto systems, authentication, intrusion detection, redundancy and disaster recovery, and finally security services, availability, integrity, confidentiality, authentication and non-repudiation. එතකොට ඔය sections තුන නැත්නම් ඔය chapter 1 එක ගත්තොත් ඕකෙන් සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් දෙකක් ලකුණු 4-5ක් වගේ හම්බ වෙනවා හැමදාම. හරිද? එතකොට සාමාන්‍ය ලකුණු ඔයගලන්ට හිතා ගන්න පුළුවන් 100න් 5ක් විතර අනිවාර්යෙන් ওই chapter එකකින් එනවා. ඊට වැඩිය ඉතින් හුඟක් වෙලාවට එන්නේ නැහැ. නමුත් ඕකත් එක්ක සම්බන්ධ කරලා තව ප්‍රශ්න තියෙන්න පුළුවන්. purely ওই chapter එකෙන් සාමාන්‍ය ලකුණු 5ක් විතර ගන්න පුළුවන්. Okay. අපි එහෙනම් බලමු මේකේ අපිට ඩිස්කස් කරන්න තියෙන්නේ මොනවද කියලා. හරි. අනිත් එක තමයි මේ මම ඕගලන්ට මම දැන් මේ ඩිස්කස් කරන්න යන සබ්ජෙක්ට්ස් දෙකේම සිලබස් එක එවලා තියෙනවා group එකට සහ කන්ටෙන්ට්ස් එවලා තියෙනවා. එතකොට දැන් මම මේ කරන ප්‍රසන්ටේෂන් එක උනත් ඕගලන්ටත් මම එවලා තියෙනවා. හරි. Okay. එහෙනම් අපි chapter 1 එක පටන් ගමු security වල. ඔයගලන්ට ගැටලුවක් නැතුව full screen පේනවනේ presentation එක නේද? පේනවා සර්. හරි. ඔව් සර් පේනවා. ළම කතා කරන්න යන්නේ attack types ගැන. Okay නැත්නම් security threat types ගැන. section 1.1 වල. එතකොට ඒකේ අපි active passive attacks කතා කරනවා. ඊට පස්සේ මේ ඊතුරු දේවල් ටික discuss කරනවා. දැන් අපි බලමු ඉස්සෙල්ලාම active attack එකක් කියන්නේ මොකක්ද කියන එක. An active attack is a network exploit in which a hacker attempts to make changes to data on the target or data en route to the target. ඒ කියන්නේ මොකද්ද? active attack එකකදී ඒ attacker එහෙම නැත්නම් hacker අපේ target එක ඇතුළට කියන අපි තුමු computer එකක් කියලා. network එකේ තියෙන තව computer නම් ඒකට ඇවිල්ලා ඒකේ තියෙන data alter කරනවා. ඒ කියන්නේ data සමහරට හොරකම් කරනවා වෙන්න පුළුවන්, වෙනස් කරනවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් virus එකක් release කරනවා වෙන්න පුළුවන්. අන්න එහෙම කරනවා. එහෙම නැත්නම් අපේ ඒ අදාළ target computer එකට destination එකට එන network traffic තියෙනවනේ. අන්නේ network traffic වලට මොනවා හරි කරනවා. එතකොට අපිට එන්න ඕන දේ නෙමෙයි ඉන්නේ වෙන දෙයක්. අන්න එහෙම දෙයක් තමයි active attack එක. එතකොට ඕකෙම අනිත් පැත්ත passive attack එක. ඒක අපි තව ටිකකින් කතා කරනවා. passive attack එකකදී ඇත්තටම data වලට කිසිම හානියක් කරන්නේ, data හොරගම් කරන්නේ එහෙම මොකුත් කරන්නේ නැහැ. passive attack එකදී කරන්නේ නිකන් බලාගෙන ඉන්නවා විතරයි. monitoring part එකක් විතරයි passive attack එක කියන්නේ. ඒ කියන්නේ active attack එක දෙන්න කලින් passive attack එක දීලා ඒවා monitor කරලා තමයි active attack එක දෙන්නේ. Okay. එතකොට
දැන් active attacks යටතේ තියෙන දේවල් තමයි මේ denial of service attacks and spoofing කියන්නේ. එතකොට ඒක අපිට තවත් කැටගරි දෙකකට බෙදන්න පුළුවන් active attack කියන එක. ඒක network or host. ඒ කියන්නේ active attack එකක් කියන්නේ make changes to data on the target or en route to the target. එතකොට en route target කියන්නේ network attack. හරි. එතකොට host එකේ කියන්නේ ඒක අදාළ device එකේම මොකක් හරි දෙයක් කරන එක තමයි host attack එකක් කියලා කියන්නේ. හරි. අපි කතා කරමු එකින් එක මේවා. ඉස්සලම denial of service attack. මොකද්ද මේ denial of service attack එකක් කියන්නේ? අපි සරලම උදාහරණයක් ගමු. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය මේ හුඟක් වෙලාවට ෆිල්ම්ස් වලදී ටෙලි ඩ්‍රාමාස් වලදී අපි හිතමු දැන් බිල්ඩින් එකක් ගාව ඉන්නවා security guard කෙනෙක්. ඕකේ. බිල්ඩින් එක මුර කරනවා කාටවත් ඇතුළට දෙන්නේ නැහැ. එන්න දෙන්නේ නැහැ. එතකොට මේ කවුරු හරි පුද්ගලයෙක් අපි හිතමු A කියන පුද්ගලයා ගිහිල්ලා අර security guard එක කතා කර කර මිනිහා කතාවකට අල්ල ගන්නවා. එතකොට දැන් මිනිහා ඒත් එක්ක කතා කර කර ඉන්නවා. ඒ වෙලාවේ B මොකද කරන්නේ? හොරෙන් රින්ගනවා මේක ඇතුළට බිල්ඩින් එක ඇතුළට. එතකොට මොකද්ද සිද්ධ වුනේ එතනදී? අර security guard එයාගේ සර්විස් එක දෙන්න බැරි වුණා. මොකද එයා වෙන වැඩකට නැති දෙයක්කට බිසි වෙලා ඉන්නේ security guard. හරිද? අන්න ඒකම තමයි denial of service attacks කියලා කියන්නේ. එතකොට මේ denial of service attacks වල සරලම ක්‍රමේ තමයි ඉස්සරම try කරපු ඒක දැන් හුඟක් වෙලාවට කරන්න බෑ firewalls වලින් ඒක නවත්තලා තියෙන්නේ. ඒ තමයි ping requests එවනවා සෑහෙන ප්‍රමාණයක්. එතකොට සාමාන්‍යයෙන් machine එකට ping request එකක් ආවම machine එකේ ping request එකට reply කරනවා. ඉතින් හිතන්න ඔය machine එකට අපි හිතමු eBay server එක කියලා. eBay server එකට ping request ලක්ෂ ගාණක් එව්වොත් eBay server එකෙන් මොකද්ද කරන්නේ? එයා ඒ හැම එකටම reply කරන්න ගන්නවා. එතකොට එයාගේ normal service එක මොකද්ද? එන visitors ලට ඒ page එක browse කරලා දීලා search කරලා දීලා ඒ අදාළ activities කරලා payments ටික process කරලා ඒව කරන්න ඉපේ. ඒව එකක්වත් කරන්න බැරි වෙනවා. මොකද server එක busy වෙනවා අර request වලට reply කරන්න ගියා. අන්න ඒ වගේ එකක් තමයි denial of service attack එකක් කියලා කියන්නේ. ඒක distributed දෙන්නක් පුළුවන්. එක location එකකින් එන්නත් පුළුවන්. ඒ කියන්නේ attack එක එන්නේ එක තැනකින් හෝ තැන් කීප එකකින් වෙන්නත් පුළුවන්. Okay. එතකොට in computing, denial of service attack is an attempt to make machine or network resource unavailable to its intended users. It can avashyat the users that take unavailable, such as to temporarily or identify indefinitely interrupt or suspend services of a host connected to the internet. එතකොට ඒක distributed denial of service attack එක කියන්නේ locations කීප එකකින් එනවා. Okay. එතකොට හුඟක් වෙලාවට denial of service attack එකක් දෙන්නේ අදාළ මොකක් හරි host එක අඩපණ කරන්න. ඒකේ service එක නැති කරන්න. සමහරට ඒකට ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. නමුත් එයාට service එක දෙන්න බැරි හින්දා ඊට වැඩිය ලොකු ඒ කියන්නේ financial loss එකක් ඇති වෙන්න පුළුවන්. අපි හිතමු eBay site එක down වුණා කියලා විනාඩි 5කට ලොකු financial loss එකක් ඒක. මිලියන් ගානක. හරි ඩොලර් මිලියන් ගානක financial loss එකක්. නමුත් හානියක් වෙන්නේ නැහැ තියෙන data වලට. නමුත් financial loss එකක් එතන තියෙනවා. හරි. ඒ වගේම තවත් ඒ වගේ denial of service attack එක කියන්නේ denial of service attack එකට උදාහරණයක් තමයි මේක. දැන් commonly සිද්ධ වෙන දෙයක්. synchronized flood attack. දැන් මේක වෙන්නේ TCP වලින්. දැන් ඔයගොල්ලෝ දන්නවා TCP and UDP protocol ගත්තොත් එහෙම semester 4 වල දිගනගෙන ඇති. UDP කියන්නේ ඒක හරිම simple protocol එකක්. acknowledgement එකක් එන්නේ නැහැ ඒ කියන්නේ receiver ගේ පැත්තෙන්. නමුත් TCP වල acknowledgement එකක් එනවා. ඒක complex process එකක්. එතකොට TCP වලින් වැඩ කරන්න ගියොත් ටිකක් කොහොමත් slow වෙනවා. නමුත් සමහර applications තියෙනවා අපිට TCP වලින් වැඩ කරන්නම් වෙනවා. නමුත් සමහර multimedia applications ගත්තොත් YouTube එකේ වීඩියෝ එකක් බලනකොට වගේ TCP වලින් ගියොත් අපිට වීඩියෝ එක බලන්න බැරි වෙනවා. ඒ වෙලාවට යන්නේ UDP. එතකොට මේ TCP SYN නැත්නම් synchronized flood attack එකක් කියන්නේ මොකද්ද? TCP request යවනවා server එක response කරනවා ඒකට හැම වෙලාවෙම. ඒ කියන්නේ unusual විදිහට TCP request යවලා ඒ acknowledgement handshake process එක යනවා. ඒකෙන් මොකද්ද වෙන්නේ? server එකට බැරි වෙනවා අනිත් ඒවට ඇත්ත service එකට reply කරන්න. හරි. Is a type of distributed denial of service attack that exploit part of the normal TCP three-way handshake to consume resources on the target server and render it unresponsive. Essentially, the SYN flood DDoS, the offender sends TCP connection request faster than the target machine can process them. Again, target machine eකට process කරන්න බැරි වේගකින් එවනවා ඒ request එක.
causing network saturation. එතකොට network එක කෙලින්ම flood වෙලා එයාගේ bandwidth එක fully occupy වෙනවා අර TCP request වලට එයාට අනිත් අයට serve කරන්න බැරි වෙනවා. එතකොට මෙන්න description එක ගත්තොත් එහෙම client server establish a normal TCP three-way handshake. The exchange look like this. එතකොට මේ තියෙන්නේ අර three-way handshake එක. ඔව්. මොකක්ද කවුරු හරි අහුවද? එතකොට මේ three-way handshake එක සෑහෙන වේගකින් මෙයාට මේ විදිහට request එන්න පටන් ගත්තොත් මෙයාට බැරි වෙනවා සාමාන්‍ය services වලට respond කරන්න. ඕක තමයි ඔය SYN flood attack එකක් කියලා කියන්නේ. ඒක TCP handshake attack එකක් තමයි එතන තියන්නේ. හරි අර simple ping request එකක් දෙනවා වගේම තමයි. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම මේ මම command prompt එක අරගෙන Google එකට ping එකක් දුන්නොත් එහෙම දැන් Google එකෙන් මට මෙහෙම respond කරනවානේ. හරි. දැන් මට පුළුවන් මේ ping request එක -l එකක් ගහලා මේකේ data packet එක උඩරිම යවන්න කිලෝබයිට් 65කට 65000කට යවන්න පුළුවන්. නමුත් 65000ක් මම මෙහෙම යවුවා කියලා 65000 ගන්න නෑ යා ඇතුළට. එයාගේ firewall එකෙන් ඒක block කරනවා. දැක්කනේ දැන් මට reply කරන්නේ නෑ. මම මෙයාට යවුවොත් 1000ක් විතර. ඒ කියන්නේ 1 KB packets යවුවොත් එහෙම ඒවට reply කරනවා මෙයා. දැක්කනේ 1000 bytes මම යවුවේ 1 KB එකක්. එතකොට reply කරනවා. මෙයා මම හිතන්නේ මෙයාගේ firewall එකේ උඩරිම 1400කට වගේ reply කරනවා. ඊට වැඩිය reply කරන්නේ නැහැ මෙයා. එතකොට ඒවා firewall වලින් නවත්තලා තියෙනවා. මොකද නැත්තම් denial of service attacks කියන ඒවා සෑහෙන්න එනවා. අපි බලමු ලංකාවේ site එකට යවලා ඉස්සෙල්ලා මේකට ping වෙනවද බලමු. නෑ ping වෙන්නේ නැහැ. බලමු gov.lk නෑ ඒවත් ping වෙන්නේ නැහැ. ping request firewalls වලින් block කරලා තියෙන්නේ. එතකොට ඔය denial of service attacks එන හින්දා තමයි එහෙම කරලා තියෙන්නේ. බලමු fidersl.com අන්න ඒක reply වෙනවා. හරි. එතකොට මම මේක -l එකක් ගහලා දෙන්නම් 2000ක් වගේ. ඒකටත් reply කරනවා. හරි. 65000ක් යවමු බලන්න. ඔක තමයි maximum යවන්න පුළුවන් 65500යි. ඒකට reply කරන්නේ නැහැ. හරි. බලමු 5000ක් වගේ යවලා 5000 reply කරන්නේත් නැහැ. ඒකෙත් ඇති 2500කින් වගේ limit එක ඇති. දැක්කම. එතකොට ඒ denial of service ඉස්සර තිබ්බ ඔය ping of death කියලා. ඒ කියන්නේ normal payload එකට වැඩිය ඒකේ එක bit එකක් වැඩියෙන් යවනවා. එතකොට ඒක stuck වෙනවා කියලා මෙයාට reply කරගන්න බැරුව. ඒ වගේම දැන් ඔක්කොම firewalls වලින් නවත්තලා තියෙනවා. මේ තියෙන්නේ distributed denial of service attack. Okay. මේ තියෙන ping flood ඒකත් denial of service attack එකක්. ඒක තමයි අපි ඉස්සෙල්ලම කතා කරේ. මේ තියෙන ping of death කියන එක දැන් මේක මේ තියෙන මෙච්චරයි. උඩරිම යවන්න පුළුවන්. මෙච්චරකට සාමාන්‍යයෙන් එහෙම හැන්ඩල් කරන්න බෑ. මේක තමයි theoretically යන්න පුළුවන්. ඒ කියන්නේ අර දෙකේ 16 වෙනි බලයෙන් ඔය තියෙන 65535. එතකොට ඔය යවන්න පුළුවන් උඩරිම payload එක මේක. දැන් ඔයිට වැඩි එකක් යවුවොත් crash වෙනවා. ඒක තමයි ping of death කියන්නේ. Okay. ඊළඟට බලමු දැන් තවත් active attack එකක් Smurf attack. Distributed denial of service attack එකක් in which දැන් ඒක ඇත්තටම active කියන්නේ ඒක network එක හරහා දෙන denial of service attacks වල තව type එකක්. හරි. එතකොට දැන් අපි කතා කරන දේවල් ගත්තොත් එහෙම මේ තියෙන මේක denial of service attacks වල types තුනක් තමයි අපි කතා කරේ. SYN attack එක, ping attack එක and තව එකක් Smurf. ඒ ඔක්කොම network එක through වෙන attacks. හරි.
මෙතන ගත්තොත් එහෙම intended to victims spoofed source IP are broadcast to a computer network. දැන් මෙතනදී මොකද්ද වෙන්නේ? දැන් අරකම අනිත් පැත්තට කරන එක. දැන් හිතන්නකෝ දැන් මට eBay server එකට denial of service attack එකක් ගහන්න ඕන. නමුත් eBay server එකෙන් firewall එකෙන් ping කරන්න බැරි වෙන්න block කරලා තියෙන්නේ. යම්කිසි limit එකක් දාලා block කරලා තියෙන්නේ. Okay TCP attack එකක් දෙන්නත් බෑ. ඒකත් firewall එකෙන් block කරලා තියෙන්නේ කියලා හිතන්න. මං Smurf attack එකක් දෙනවා. ඒ කියන්නේ දැන් eBay එකේ IP එක තියෙනවනේ. eBay එකේ IP එකෙන් ping එකක් request කරපු විදිහට මම machine සෑහෙන ප්‍රමාණයකට නැත්නම් මුළු subnet එකටම broadcast කරනවා request එක. එතකොට මේ subnet එකේ ඒක receive කරන computers ඔක්කොම මොකද කරන්නේ? අදාළ IP එකට, ඒ කියන්නේ මම eBay එකෙන් ping කරන විදිහට ඒක spoof කරලා IP එක spoof කරනවා කියන්නේ මගේ IP එක වෙන IP එකකට convert කරනවා. එතකොට නිකන් එයා ඒව විදිහට තමයි යන්නේ. ඒක තමයි spoofing කියන්නේ. එතකොට eBay එකේ IP එකෙන් ping කරපු විදිහට අරගොල්ලෝ ඔක්කොම request කරනකොට මොකද වෙන්නේ? ඒ request එක යනවා firewall එක හරහා ඇතුළට. මොකද ping කරන්න බැරි වුණාට ping request එන එක නවත්තලා නැහැනේ. එතකොටත් මොකද වෙන්නේ? අර වගේම තමයි network එක flood වෙනවා. මෙයාට reply කරන්න බැරි වෙනවා අනිත් අයට. Okay Smurf attack එකක් කියන්නේ අන්න එහෙම එකක්. Okay. දැන් මේවා ගත්තොත් එහෙම මේ buffer overflow attack එක ගත්තොත් එහෙම මේක network එක through එන එකක් නෙවෙයි, මේක host එකේ එන එකක්. හරිද? ඒ කියන්නේ මේක අදාළ කම්පියුටරේට ඇතුල් වෙලා දැන් ඕනම process එකකින් එයාට වෙන් කරපු memory locations ටිකක් තියෙනවා. RAM එකේ memory locations ටිකක්. හරිද? මේ buffer overflow attack එකකින් කරන්නේ මොකද්ද? එයාට වෙන් කරපු memory locations ටිකට අමතරව තව memory location එකක් දෙකකට මොන හරි ලියනවා. ලියපු ගමන් මොකද්ද වෙන්නේ? මේ memory locations already වෙන් කරලා තියෙන වෙන process එකකට. එතකොට වෙන්නේ මේ process එක crash වෙනවා. මේ process එක crash වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේ process එක run කරන්න ආයේ දීපු ගමන් run state එකට දීපු ගමන් මුළු machine එකම crash වෙලා යනවා. එතකොට ඕවා නවත්තන්න තමයි ඔය ECC RAM කියලා ජාතියක් තියෙන. error correcting code RAM. ඒවා support කරන සාමාන්‍යයෙන් Intel Xeon processor එකේදී විතරයි. දැන් මේ වගේ machines වලට එහෙම හරි ලේසියෙන් ඔය buffer overflow attacks දෙන්න පුළුවන්. ඒක network එකකින් එන්න ඕනේ virus එකක් විදිහට උනත් එන්න පුළුවන්. එතකොට අපි එක process එකකට වෙන් කරලා තියෙන memory locations වලට අමතරව තව ඒවා access කරොත් මොකද වෙන්නේ? ඒ අනිත් process එක crash වෙලා මුළු ඒක OS එකට අදාළ දෙන්න මුළු computer එකම crash වෙන්න පුළුවන්. Okay. එහෙම එකක් තමයි buffer overflow attack එකක් කියලා. දැන් ඔයගලන්ට මේ මෙතෙක් කතා කරපු දේවල් වලින් ප්‍රශ්න තියෙනවා නම් ඒවා අහන්න. තියෙනවද මොන හරි අහන්න? දැන්ට නම් එහෙම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. ඕකේ මොන හරි තියෙනවා නම් මම වෙලාව දෙන්නම් ස්ලයිඩ්ස් කීපයකින් කීපයකට. එතකොට තියෙන දේවල් අහන්න. හරි. මම මේ ස්ලයිඩ් එකත් ඔයගලන්ට දීලා තියෙන්නේ කොහොමද? හරි. ඊළඟට format string attack. දැන් මේවා හිම හරියට handle කරේ නැත්නම් firewalls වලින් අතන firewalls වල වඩා application එකේ ඇතුළෙන්ම handle කරේ නැත්නම් මේකත් සාමාන්‍යයෙන් host එකේ run වෙන attack එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ format string attack කියන්නේ? දැන් හිතන්නකෝ අපිට HTML හරි මොකක් හරි form එක fill කරලා data ටිකක් submit කරන්න තියෙනවා කොහේ හරි computer එකට. එතකොට ඒ data ටික submit කරන තැන අපි හිතමු අපිට නමක් දැන් අපි හිතමු අපේ මොන හරි personal details දාලා submit කරාම ඕක ගිහිල්ලා සරලව මේ table එකකට save වෙනවා කියලා. හරිද? එතකොට අපි අර එක form field එකකට දැම්මොත් එහෙම SQL query එකක් වගේ. SQL injection attacks එහෙම දෙන්නේ එහෙම තමයි. SQL query එකක් දැම්මොත් එහෙම මොකද වෙන්නේ? අරයා අර string එක ඇතුළට ගත්තට පස්සේ වෙනම query එකක් වෙනම function එකක් command එකක් විදිහට ඇතුළේ run කරනවා. run කරපු ගමන් මොකද්ද වෙන්නේ? ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔක්කොම හරියට මේ testing වලදී අල්ල ගන්නවා. හරිද? එහෙම නැත්නම් format string attacks දෙන්න පුළුවන් හොඳම අවස්ථාව මොකද්ද? form submission වලදී. form submission වලදී ඔයගොල්ලෝ නිකන් try කරලා බලන්න ඔය මේ සමහර මේ කියන්නේ format string attacks තියෙනවා හරියට handle කරලා නැති servers වල එහෙම ඒවා ඔක්කොම වැඩ කරනවා. දැන් අපි හිතමුකෝ අපි මොකක් හරි දෙයකට Google form එකක් දානවා කියලා. Google form එකක් දැම්මොත් ඇත්තටම format string handle මේ attacks ඒගොල්ලෝ ඔක්කොම handle කරලා තියෙනවා. නමුත් හිතන්නකෝ අපිම අපේ website එකේ HTML form එකක් දාලා PHP වලින් process කරලා ගත්තා කියලා. ඔය format string attacks දෙන්න පුළුවන් මුළු database එකම corrupt වෙනවා. හරිද? ඒ කියන්නේ HTML මොකක් හරි form එකක data submit කරන තැනට අපි දානවා මොකක් හරි ලොකු query එකක් ලියලා ඒ record එකට දානවා. දාපු ගමන් ඉවරයි. ඒකදී HTML වලින් ඕන නම් නවත්තන්න පුළුවන් එකක් තමයි අර text limitation එක format check ඒවා කරන්න පුළුවන් දේවල්. ඒවා හරියට කරේ නැත්නම් දෙන්න පුළුවන් format string attack.
okay දැන් ඕවා ඔක්කොම active attacks වලට තමයි යන්නේ හරිද එතකොට අපි කතා කරේ active attacks වල denial of service attacks කතා කරා ඒකත් එක්කම spoofing කතා කරා ඊළඟට network ඒ කියන්නේ host එකේ run වෙන මේ buffer overflow network එකේ run වෙන දේවල් කතා කරා මේ ping of death smurf attack ඒවා ඔක්කොම network එකේ run වෙන දේවල් එතකොට මේ දැන් අපි කතා කරේ මොනවාද active within format string attack එකත් අපි කතා කරා මේ ඔක්කොම active ඒවා එතකොට දැන් මේ heap overflow stack overflow කියන්නේ මොකද්ද අපේ computer එකේ memory එක program එකක් run වෙනකොට කොටස් දෙකකට බෙදෙනවා Java වලදී එහෙම ඔයගොල්ලෝ දන්නවා stack memory එකයි heap memory එකයි. එතකොට ඔය memory එක දෙකෙන් එකක් overflow වුණොත් එහෙම ඒත් application එක stuck වෙනවා. එතකොට එහෙම overflow වෙන්න code එකේ මොන හරි error එකක් තියෙනවා. එහෙම errorless code එකක් එවුවොත් හිතන්නකො සරලම stack overflow එකක් ඕගලන්ට මේ ගන්න පුළුවන් මොකක් කළාද recursion එකක් දානවා never ending recursion එකක්. අන්තිමේ method එක call කරගෙන ගියාම stack එක overflow වෙලා නවතිනවා. එතකොට ඒ වගේ දෙයක් වුණොත් එහෙම ඒත් කම්පියුටරේ ස්ටක් වෙන්න පුළුවන්. එතකොට මේ ඔක්කොම active attacks. එතකොට මෙතන ගත්තොත් එහෙම මේවා අපි ඔක්කොම කතා කරා ARP කියන්නේ මොකද්ද? Address Resolution Protocol එක. ඒ කියන්නේ දැන් ping එකට MAC එක හොයලා දෙන සහ vice versa MAC එකට ping එක හොයලා දෙන එක. එතකොට ඒකෙදි වැරදි IP එකට වැරදි ඒ කියන්නේ වැරදි IP එකට වැරදි MAC address එකක් හොයලා දුන්නොත් එහෙම මොකද්ද සිද්ධ වෙන්නේ වෙන තැනකට data ටික යනවා. ඒක තමයි ARP poisoning කියන්නේ. Man in the middle attack කියන්නේ මොකද්ද? හරියට encrypt කරලා යවුවේ නැත්නම් අපිට මගදී data ටික අරගෙන ඒක decrypt කරලා හෝ එහෙම ගන්න පුළුවන් සහ inject කරන්න පුළුවන් මගදී මොනවා හරි. ඒක තමයි man in the middle attack කියන්නේ. Okay, passive attacks. ඒ කියන්නේ monitoring කියන එක තමයි අත්‍තරම මේ passive attack එකක් කියලා කියන්නේ. A passive attack is a network attack in which a system is monitored and sometimes scanned for open ports and vulnerabilities. The purpose is solely to gain information about the target and no data is changed on the target. එතකොට passive network එක through passive attacks දෙන්න wire tapping or telephone tap කරනකොට එහෙම වෙන්නේ ඒකනේ. port scanners idle scan ඒවා කරන්න පුළුවන්. එතකොට telephone tapping මේක ඉතින් ඔයගොල්ලෝ කියන්නේ computers කියනවා ඉන්න කලින් ඉඳන් සිද්ධ වෙච්ච දෙයක් තමයි telephone tapping කියන එක. එතකොට වෙන කෙනෙක්ගේ line එකට connect වෙන්න පුළුවන්. දැන් ඕක CDMA වලදී එහෙම හරි අමාරුයි කරන්න encode කරලා tower එකෙන් එව්වට පස්සේ අපේ phone එකට එන්න අතරමඟදී ඕක කරන්න අමාරුයි. tower එකට එවන්න කලින් ඒක කරන්න ඕනේ. හරි මොකද CDMA වලදී සාමාන්‍යයෙන් අපේ ෆෝන් එකට එන සිග්නල් එක ගත්තොත් ඒ channel එකේ අපිට අදාළ නැති තව calls ගොඩක data අපි ගාවට එනවා. ආවට අපිට ඒවා එකක්වත් decrypt කරන්න බෑ. අපේ එක විතරයි decrypt කරන්න පුළුවන් අපි ගාව තියෙන key එකෙන්. හරි. ඒකට tower එකෙන් එව්වට පස්සේ හරි අමාරුයි wire tap කරන්න. හැබැයි අපි තුමු government එකට ඕන අපේ call එක මේවා කරන්න කියලා tower එකට එන්න කලින් ඒ කියන්නේ අර මේ CDMA වෙන්න කලින් ඒගොල්ලෝ ඒක tap කරනවා. ඒක කරන්න පුළුවන්. port scanner නමින්ම තේරෙනවනේ මොකක්ද කියලා. මේකෙන් කරන්නේ කම්පියුටර් එක open ports ටික මොනවාද කියලා scan කරලා බලනවා. එතකොට open කරලා තියෙන ports අනුව attacker ට හිතා ගන්න පුළුවන් මේකේ run වෙන server එක මොකක්ද, service එක මොකක්ද කියන එක හිතා ගන්න පුළුවන්. port 25 open නම් මොකක්ද run වෙන්නේ. එතන SMTP එක. මේක mail server එක. 80 හරි එහෙම නැත්නම් 443 හරි open නම් මේක HTTP එකක් run වෙන්නේ. අන්න මේ විදිහට යට හිතා ගන්න පුළුවන්. මේවා කියවලා බලන්න මම slide එක දීලා තියෙන්නේ. ඊළඟට idle scan එකත් ඒ වගේම දෙයක් තමයි sending spoofed packet to a computer to find out which services are available. ඒ කියන්නේ monitor කරනවා විතර නෙවෙයි packet එකක් යවලා බලනවා respond කරන්නේ මොන ඒවටද කියලා. එතකොට අපි දන්නවා මේ ports ටික open කියලා. එතකොට ඒක අර වෙන computer එකක් විදිහට තමයි ඒක යවන්නේ අපේ IP එකෙන් යවන්නේ නැහැ. මොකද firewall එකෙන් block වෙන්න පුළුවන් හින්දා. ඊළඟට social engineering. දැන් මොකද්ද මේ social engineering කියන්නේ? දැන් හුඟ දෙනෙක්ගේ ෆෝන් එක ගත්තොත් එහෙම ෆෝන් එකට දාලා තියෙනවනේ passcode එක යන්නේ pin එකක් මොකක් හරි දාලා තියෙනවනේ. එතකොට pin එක guess කරන්න තියෙන ලේසිම ක්‍රමය මොකද්ද? birth එක ගැහුවා නම් year month date or date month year ඒක දන්නවා නම් ඒක ගැහුවා නම් ටං ගාලා ෆෝන් එක අන්ලොක් වෙනවා. අන්න social engineering. එහෙම නැත්නම් දැන් අර pattern එකක් තියෙන ඒවා නම් ඔය screen එකේ oil වගේ තියෙන වෙලාවට ඕක ඇල කරලා බලුවම pattern එක පේනවා. ඒක තමයි social engineering. නැත්නම් බල්ලාගේ නම, අම්මගේ නම, තාත්තාගේ නම, ඒ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන් password එකක් වගේ දෙයක් guess කරන්න. ඒක තමයි social engineering කියන්නේ. එතකොට
එහෙම නැත්නම් මිනිස්සෙගේ කතාවෙන් අල්ල ගන්නවා එක්ක ලියලා තිබ්බනම් කොහේ හරි password එක ගන්නවා. ඔය තමයි social engineering කියන්නේ. ඒකට ඒක non IT mechanism එකක් passwords ගන්න. මේ තියෙන psychological manipulation of people into performing actions කියන එක තමයි මේ social engineering කියලා කියන්නේ. Okay. Non technical method of intrusion hackers use that relies heavily on human interaction. social engineering ගැන එහෙම ප්‍රශ්න අහනවා. ඇත්තටම හතරවෙනි ප්‍රශ්නේ එහෙම අවසානයේ අහනවා. Okay. malware virus ඒ කියන්නේ malicious code එකක් තමයි malware එකක් කියලා කියන්නේ. එතකොට malware viruses, trojan horses and worms මේවා නම් ඔයගොල්ලෝ already දන්නවා කියලා මම හිතනවා. එතකොට trojan horse එකක් ගත්තොත් එහෙම ඒක හුඟක් වෙලාවට ඒක install කරගන්නේ අපිමයි. හරිද? හොඳ program එකක් කියලා නිකන් දෙන හින්දා පිහිපාරක් වුණත් කමක් නැහැ කියලා අපි install කරගන්නවා. අන්තිම ඉන්ස්ටෝල් කරලා පස්සේ ඒක මොකක් හරි වෛරස් එක. එහෙම ඒවා ඕන තරම් තියෙනවා Trojan horses කියනවා. ඉතින් ඒවා හුඟක් වෙලාවට වෛරස් කාඩ් එකක් දාලා තියෙනවනේ දැන් අල්ලනවා. නමුත් අල්ලන්නේ නැති ඒවා තියෙනවා. ඊළඟට worms කියන ඒවා ගත්තොත් එහෙම ඒකෙදි මොකද්ද වෙන්නේ? ඒක replicate කරනවා. self replicate කරනවා. ඒ වගේ මේ කියන්නේ මේ network එක පුරා වෙන්න පුළුවන්, machine එක පුරා වෙන්න පුළුවන් self replicate කරනවා. හරි. ඕකේ බලා ගන්න පොඩ්ඩක් ඒක. හරි මෙතනට වෙනකන් මොන හරි දේවල් තියෙනවා නම් අහන්න බලන්න. මෙන්න මේ ටික ගැන තමයි අපි කතා කරේ. ඔය chapter 1 එකේ section 1 එක. මොකුත් නෑ වගේ නේ අහන්න. Okay. සර් මේ අර මට කලින් අර ඇක්ටිව් ඇටැක් වල ස්පූෆින් කියලා කරේ ඒක මට ආයිටිය කියලා දෙන්න. ඔව් ස්පූෆින් කියන්නේ හැම වෙලාවෙම වෙන කෙනෙක් විදිහට පෙන්නනවා කියන එක තමයි ස්පූෆ් කරනවා කියන්නේ. ඒක IP address එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් domain name එකක් වෙන්න පුළුවන්. එහෙම එකක් තමයි ස්පූෆ් කරනවා කියන්නේ. ඒකට උදාහරණයක් තමයි දැන් ගත්තොත් එහෙම මෙන්න මේක. නෑ. මේ තියෙන්නේ දැන් Smurf attack එක ගන්නකො බලන්න. එතකොට spoofed source address ඒ කියන්නේ වෙනස් කරපු source address එක දැන් උදාහරණයක් විදිහට මම ping එකක් දුන්නොත් කාට හරි source address එක ඉන්නේ මගේ එකනේ. නමුත් මම ඒක spoof කරනවා මගේ නෙමෙයි eBay එකේ IP එක විදිහට. අන්න ඒක තමයි spoofing කියන්නේ. ඒ කියන්නේ වෙන කෙනෙක් විදිහට දක්වනවා කියන එක. spoof කරනවා, වෙනස් කරනවා, alter කරනවා. එතකොට වෙන කෙනෙක් විදිහට මේ වෙස්වලාගෙන යනවා. අන්න ඒක තමයි spoof කරනවා කියන්නේ. හරිද? එතකොට spoofing කියන එක use කරනවා. ඒකේ සමහර attacks තියෙනවා. ඒ attacks වලදී spoofing කියන එක use කරනවා. එතකොට අපිට නෙමෙයි reply එක එන්නේ, අපිට නෙමෙයි blame එක එන්නේ වෙන කාට හරි. නමුත් අපි තමයි කරලා තියෙන්නේ. ඕක ඔය ඉස්සර කරන්න පුළුවන් දැන් නම් ඔක කරන්න දෙන්නේ නැහැ. මේ අපිට පුළුවන් emails යවන්න ඕන කෙනෙක්ගේ email address එකකින් email එකක් යවන්න පුළුවන් කාට හරි හරියට එයා එව්වා වගේ. හරි කෙලිම PHP වල ෆන්ක්ෂන් එකෙන් අපිට යවන්න පුළුවන්. නමුත් දැන් එහෙම කරන්න දෙන්නේ නැහැ. මොකද DNS servers check කරනවා. ඒක ඔක්කොම check කරලා තමයි email servers වලින් යවන්නේ. එහෙම නිකන් යන්න දෙන්නේ නැහැ. ඉස්සර අපි යවලා තියෙනවා. ඒ කියන්නේ 2005ට කලින් විතර ඔය වැඩේ කරන්න පුළුවන් වුණා. කිසි ප්‍රශ්නයක් නැතුව email එකක් එවනවා මිනිස්සෙකුට. හරියට දැන් ඔය විදිහට මම යවන වෙන කාට හරි mail එකක්. ඒකට ඒ email එක spoof email address එක. spoofing කියන්නේ අන්න ඒක. හරි එතකොට ස්පූෆිනුයි සෝෂල් ඉන්ජිනියරි වෙනස් වෙන්නේ කොහොමද? ස්පූෆින් වලත් අපි ස්පූෆින් රුයි සෝෂල් ඉන්ජිනියරි වෙනස් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ස්පූෆින් කරනවා කියන්නේ ස්පූෆ් කරනවා කියන්නේ ඒක ටෙක්නිකල් දෙයක් නේ. එතකොට දැන් මට බැහැනේ නිකන් මේ කම්පියුටරේ ඉඳගත්තු ගමන් Windows වලින් මට බැහැ IP address එකක් ස්පූෆ් කරලා වෙන කෙනෙක්ගෙන් ආපු විදිහට පෙන්නන්න. ඒකට මට විශේෂ tools පාවිච්චි කරලා ඒක කරන්න වෙනවා. නමුත් social engineering කියන්නේ එහෙම කිසිම දෙයක් වෙනස් කිරීමක් එහෙම කරන්නේ නැහැ. නිකන් ඔත්තු බලනවා වගේ. කියන්නේ බලාගෙන ඉන්නවා. යම් කිසි කෙනෙක් දිහා අධ්‍යයනය කළා, මිනිස්සෙක් අධ්‍යයනය කළා. මේක ටෙක්නිකල් දෙයක්
නෙමෙයි non technical දෙයක්. මිනිස්සෙක් දිහා බලාගෙන ඉඳලා මෙයාගේ password එක මේක වෙන්න ඇති. මෙයා use කරනවා ඇත්තේ මේ වෙබ්සයිට් එක වෙන්න ඇති. මෙයාගේ කම්පියුටරේ නම මේක වෙන්න ඇති. අන්න ඒ විදිහට identify කරන එකනේ social engineering කියන්නේ. මේ දෙක කිසිම ගැළපීමක් නැහැ. spoofing කියන්නේ technical දෙයක්. social engineering කියන්නේ non technical දෙයක්. non technical social engineering කියන්නේ දැන් මම වාට දෙනවා මේ මොකක් හරි ෆෝම් එකක් ෆිල් කරන්න. දැන් මම කොහොමද මේක අවසාන වෙලා ඔයගලන්ට රෙජිස්ටර් වෙන ෆෝම් එකක් දෙනවා. එතකොට ඔයගොල්ලෝ දානවා ඕකේ date of birth දානවා. ඊට පස්සේ ඔයා යම් කිසි දවසක මේ ක්ලාස් එකට ආපු වෙලාවක මම ඔයාගේ ෆෝන් එක අරන් ඔයා දාලා තියෙන පින් එක වෙනුවට මම ගහනවා ඔයාගේ date of birth එක මම දන්නවනේ ඒක අරන් ගහනවා. අන්න social engineering. හරි. එතකොට social engineer කරනවා කියන්නේ ඒක non technical. මම කිසිම technical දෙයක් මේවා කරේ නැහැ. අර නිකන් හිතන්න මොකක් හරි ඒ අකුරු 6ක පාස්වර්ඩ් එකක් හැමතැනටම අපි දාලා තිනවා කවුරු හරි ඇවිල්ලා ගහලා බලනවා ඒ අකුරු 6ක් ඉස්සෙල්ලාම. එතකොට ටක් ගාලා ඇතුළට ගියොත් ඒක non technical ඕනක ඒක හැකින් කියලා කියන්න බෑ. ඒක social engineering වලින් අපිට කරන්න පුළුවන්. මේක non technical දෙයක් social engineering කියන්නේ. Okay. හරි. හරි. එහෙනම් second section එක security mechanisms. ඒ කියන්නේ දැන් කොහොමද අපි අර attacks වලට කලින් attack එකක් එන්නේ නැති වෙන්න කොහොමද අපි අපේ කම්පියුටර්ස් ආරක්ෂා කරන්නේ? Number 1 crypto systems. ඒ කියන්නේ encryption decryption system එක. ඔගේ සරල උදාහරණය මොකද්ද? ලංකාව මැච් එකක් ගහනකොට අපි හිතමු වෙන රටක් එක්ක. දැන් ඔය වෙන කිසිම රටකට මේ සිංහල තේරෙන්නේ නැහැ. නමුත් දැන් ඕක කරන්න බෑ. ඔය කියන වැඩේ කරන්න බෑ එංගලන්තයට, ඕස්ට්‍රේලියාවට, සවුත් ඇෆ්‍රිකා වලට, ඔය රටවල් වලට මේ මොනවාද නිව්සීලන්ත වලට කරන්න බෑ. මොකද උන් කතා කරන භාෂාව ලෝකේ හැමෝම දන්නවා. හරිද? නමුත් ලංකාව කතා කරන භාෂාව දැන් සිංහල ගත්තොත් ලෝකේ කවුරුවත් දන්නේ නැහැ. ඒක නිසා ලංකාවේ ටීම් එක ෆීල් කරන වෙලාවට ඒගොල්ලෝ කතා කරන්නේ අමු සිංහලෙන්. කඩුල්ල, විනිශ්චයකාරයා, පන්දුව, දෝලනය කරන්න. අන්න එහෙමයි කතා කරන්නේ. එහෙම කතා කරාම අර මිනිස්සුන්ට ඇහුණාට තේරෙන්නේ නැහැ නේ මේගොල්ලෝ මොකද්ද මේ ගහන ප්ලෑන් එක කියලා. හරි. අන්න ඒක තමයි ක්‍රිප්ටෝග්‍රැෆි කියන්නේ. ඒ කියන්නේ ඕන කෙනෙකුට මෙසේජ් එක ගන්න පුළුවන්. මෙසේජ් එක නෙමෙයි යන මොකක් හරි data ටික ගන්න පුළුවන්. ගත්තට කිසිම කෙනෙකුට ඒක තේරුම් ගන්න බෑ. අරක ඕන කෙනෙකුට ඇහෙනවා ඇහුණට කාටවත් තේරෙන්නේ නැහැ. බැට්ස්මන්ලා දෙන්නෙන් ඒකටවත් තේරෙන්නේ නැහැ. අන්න එහෙම එකක් තමයි ක්‍රිප්ටෝ සිස්ටම් කියන්නේ. අපි chapter 2 වල ඉඳන් දිගටම කතා කරන්නේ ක්‍රිප්ටෝ සිස්ටම්ස් ගැන. ඊළඟට authentication. මොකද්ද authentication කියන්නේ? හරි පුද්ගලයා identify කරගෙන ඇතුළට ගන්න. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් මිනිස්සෙක් ඇතුළට ගන්නකොට ඩෙන්ටිටි එකක් තියෙනවද කියලා බලන්න. බලලා ඒක වැලිඩ් ඩෙන්ටිටි කාඩ් එකක් නම් ගන්නවා. අන්න ඒක authentication කියන්නේ. ඊළඟට හොරෙක් රින්ගුවා නම් අල්ලගන්න එක. intrusion detection රින්ගුවා නම් අල්ලන එක නෙමෙයි ඇත්තටම. රින් ගන්න හදනකොට අල්ලන්න. හරි. ඊළඟට redundancy. ඒ කියන්නේ redundancy කියන්නේ අපේ තියෙන්න ඕන options, කියන්නේ backup plans කියන ඒවා තියෙන්න ඕන ඕනම දෙයකට. ඒ කියන්නේ ඔය මොන දෙයකින් හරි කරගන්න බැරි වෙලා අන්තිමේ විනාශයක් වුණොත් එහෙම ඒකට backup එකක් තියෙන්න ඕන. අපි ගාව disaster recovery එකක් කියන්නේ backup එකෙන් කොහොමද disaster එකක් වුණොත් අපේ business එක interrupt නොවි recover කරන්නේ. එතකොට ඔන්න ඔය තමයි අපි මේකෙන් කතා කරන්නේ. එතකොට ඉස්සෙල්ලාම අපි කතා කරනවා cryptography නැත්නම් crypto system කියන එක. එතකොට refers to an suite of cryptographic algorithms need to implement a particular security service, most commonly for achieving confidentiality. Encryption. එතකොට encryption decryption දැන් අපි ගත්තොත් එහෙම මම web browser එක open කළා. මෙතන මම Google website එකට ගියොත් එහෙම මෙතන මේ ඉබ්බෙක් වැටලා තියෙන්නේ. මොකද්ද මේකෙන් කියන්නේ? මේ මම Google එක මෙතනින් එහාට කරන සියලුම communications මොනවා කියලාද? secured. ඒ කියන්නේ encrypted කියන එක කියන්නේ. මගදී ඕන කෙනෙකුට ගන්න පුළුවන්, ගත්තට වැඩක් නැහැ. මොකද මගදී ගන්න පුළුවන් එක නවත්තන්න බෑ. අපිට ඒක public road එකක යන්නේ මේ ඉන්ටර්නෙට් කියන්නේ. ගන්න පුළුවන්, ගත්තට නවත්තන්න බෑ. ඒකේ තියෙන security එක තමයි මේ තියෙන්නේ. දැන් ඕකම අපි ගත්තොත් එහෙම මෙහෙම ගියොත් එහෙම දැන් අපේ සයිට් එකට අපි ඉතින් ওই security මොකුත් දාලා නැහැ. මේක සිංහලෙන්ම කියනවා not secure කියලා. ඒ කියන්නේ මේකට ඕගොල්ලෝ මොනවා හරි submit කරොත් data submit කරනකොට password වගේ දේවල් submit කරොත් මොකද වෙන්නේ? මගදී ගන්න පුළුවන් කෙනෙකුට ගත්තම තේරුම් ගන්නත් පුළුවන්. මොකද ඒක encrypt කරලා නැති හින්දා. අන්න ඒ වගේ. Okay. ඒකට crypto system එක කියන්නේ ඒක. ඉතින් අපි ඒක chapter 2 එකේ කතා කරන ඕන නම් ටක් ගාලා මේක කියවා ගන්න. The modern cryptographic system consists of 3 algorithms, one for key generation, one for encryption, and one for decryption. So slide zoom වෙලා තියෙන පින්නේ. හරි. ඒ මොකද
ආයි මම ෂෙයා කරන්නම් දැන් හරිද නෑ සතාම් හරි අයි රෙසලූෂන් ප්‍රශ්න බලමු මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් ආයෙම තතාවක් හරි මේක හරියට පේනවද ෆුල් ස්ක්‍රීන් දැන් හරි දැන් මම මේක ෂෙයා කරන්නම් බලන්න ෆුල් ස්ක්‍රීන් දැන් හරිද හරි ඕකේ හරි එතකොට මේ මොනවාද මේ key generation encryption decryption ඒවා අපි chapter 2 වලින් නම් කතා කරනවා ඊළඟට authentication දැන් මේකෙමුත් හුඟක් වෙලාවට ප්‍රශ්නයක් අහනවා මේ authentication කියන කෑල්ලෙන් authentication වලදී බලන දෙයක් තමයි who you are what you have and what you know දැන් මොකද්ද මේ what you know නැත්නම් something you know කියන්නේ හුඟක් වෙලාවට ඔය password එක ගැන කියන්නේ authenticate කරන්න ගියාම username එක ගහලා අපි password එකක් ගහනවනේ ඒකින්නේ අපි කියන්නේ මේක දන්නේ මම විතරයි ඒක තමයි අපි ensure කරන්නේ මේ මමම තමයි කියලා ensure කරන්නේ password එක මොකද password එක වෙන කවුරුවත් දන්නේ නැහැ ඒක තමයි ඒකේ උපකල්පන හරිද එතකොට something you have ඒක හුඟක් වෙලාවට username එක වගේ හුඟක් වෙලාවට දැන් අපි credit card එකෙන් මොන හරි දෙයක් මේවා කරනකොට credit card එක swipe කරනවා එතකොට මේ magnetic strip එක එහෙම නැත්නම් credit card එකේ තියෙන chip එක ඒකෙන් කෙලින්ම අපේ username password එතනදී අපේ username එක විදිහට යන්නේ credit card එක සහ ඒ කියන්නේ ඒකේ තියෙන account number එක ඒ දේවල් ටික අපේ password එක වෙන්නේ මොකද්ද ඒ card එකම තමයි අපේ password එක වෙන්නේ හැබැයි online transaction එකක් මොකක් හරි කරනකොට අපි අර credit card එකේ අනිත් පැත්තේ තියෙන අංක 3ක number එකක් ඒ අංක 3ක number එක ගහන්නත් ඕන credit card number එක ගහන්නත් ඕන එතනදී username එකේ credit card number එක password එකේ ඉන්නේ අර අංක 3 number එක හරිද එතකොට ඔය දෙකම වෙනුවට දීලා තියෙනවා අලුත්ම ඔප්ෂන් එකක් ඒ තමයි අලුත් කියන්නේ ඒක වෙනම ඔප්ෂන් එකක් අලුත් නෑ අවුරුදු ගානක් තිස්සේ ඒක ප්‍රැක්ටිස් වෙනවා ඒ තමයි something you are ඒ කියන්නේ fingerprint එක iris scanner එකෙන් ගන්න iris එක අන්න ඒවා එතකොට ඒකෙන් fingerprint එක හරි කියන්නේ තමන්ම තමයි ඒක වෙන කාටවත් නෑ එතනදී username password ඔක්කොම එකපාර ගිහලා something you have කියන්නේ something you are කියන්නේ අන්න ඒක අපි අපිම තමයි කියලා ඔප්පු කරලා තියෙනවා එහෙම නැත්නම් අපිට username එකක් සහ password එකක් ඕනේ. එතකොට something you know ඒ කියන්නේ password something you have ඒක username and එහෙම නැත්නම් මොකක් හරි physical card එකක් වගේ වෙන්න පුළුවන්. and something you are ඔන්න ඔයෙන් තමයි authenticate කරන්නේ. ඊළඟට intrusion detection. Intrusion detection system is a device or software application that monitors network system activities for malicious activities. ඒ කියන්නේ unusual activities monitor කරනවා or policy violations and proceeds reports to management station. ඒ කියන්නේ මොකද්ද ටක් ගාලා දැන් ඕකේ සරලම දෙයක් තමයි සමහරවිට password එක 3 පාරක් වැරද්දුවා නැත්නම් 5 පාරක් වැරද්දුවාම screen එක lock වෙනවා තප්පර 30කට. එයා intrusion එකක් එතන detect කරලා තියෙනවා. හරිද? ඒක තව පාරක් 5 පාරක් විතර වැරද්දුවොත් තව පැයකට විතර lock වෙනවා. මේ වගේ දේවල් තියෙනවා. ඒවා තමයි සරලම intrusion detection කියන්නේ. හැබැයි එතනින් එහාට ගියාම අපිට report එකක් ගන්න පුළුවන් මාසයේ අවසානයේ මෙන්න මෙහෙම මේ machine එකෙන් system එකට මේ විදිහට log වෙන්න හදලා තියෙන අවස්ථා මෙච්චරක් මෙන්න මේ වෙලාවල් වල ඒ වගේ අපිට report එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර systems දෙනවා ටක් ගාලා SMS එක යවන්න අපිට හදන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ projects එහෙම කරනකොට ඒවා කරන්නේ. කියන්නේ කවුරු හරි system එක hack කරන්න ගියොත් එහෙම ඒක අදාළ system එක විතරක් කරන්න. කවුරු හරි hack කරන්න ඒ කියන්නේ දැන් මොකක් හරි medical center එකට මේ software එකක් හදනකොට ඒකට intrusion detection දාන්න ඕනේ. ඒක මොකෙක්වත් hack කරන්නේ නැහැ. නමුත් එහෙම system එකක් හදනකොට intrusion detection දාන්න ඕනේ. කෙලින්ම 3 පාරක් හරි නැත්නම් unusual logins activities ගියොත් ටක් ගාලා අපිට alert එකක් නේද Facebook එකකින් පවා අපි proxy එකක් දාලා වෙන තැනකින් වෙන රටකින් log වුණොත් එහෙම Facebook එකෙන් අපිට එන්නේ message එකක් මේ unusual login එකක් ඇවිල්ලා තිනවා කියලා mail එකක් එනවා. ඒවා තමයි intrusion detection. මේ IDS එක intrusion detection system එක come in variety of flavors එක විදිහට එනවා approach the goal of detecting suspicious traffic in different ways. Okay, redundancy and disaster recovery. එතකොට දැන් ඔය කොච්චර security දාලා තිබ්බත් අපි හැම වෙලාවෙම හිතන්න ඕන දෙයක් තමයි disaster එකක් වෙන්න පුළුවන්. ඒක අපිට වළක්වන්න බෑ. ඒක නිසා අපි හැම වෙලාවෙම second options නැත්නම් backups කියන ඒවා තියාගෙන ඉන්න ඕන. සහ යම් කිසි විදියකින් අපිට disaster එකක් වුණොත් එහෙම නවත්ත ගන්න බැරි විදිහටම අපි කොහොමද ඒක data ටික recover කරගන්නේ ඊට පස්සේ. හරිද? data ටික recover කරගන්න නිකන් data ටික තිබ්බට විතරක් backup එකක් තිබ්බට විතරක් නැති ඒක හරියට recover කරගන්න විදිහකුත් හදලා තියෙන්න ඕන. හරි? ඒවා තමයි මේ redundancy and data recovery කියන්නේ. මේක ඔක්කොම කියවන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ හිමින් සීරුවේ කියව ගන්න.
එතකොට මෙතනට වෙනකම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. Okay. මේකේ අවසාන section එක security services. ඒ කියන්නේ secured system එකක මේ qualities ටික තියෙනවා. මොනවාද? Availability, integrity, confidentiality, authentication and non-repudiation. අපි බලමු මේ මොනවාද කියලා එකින් එක. ඊට කලින් දැනගන්න ඕන දෙයක් තියෙනවා. යම් කිසි system එකක් secured වෙන්නේ මේවා අනුව සහ cryptography ඒ දේවල් අනුව නැතුව මේක අනුව නෙමෙයි. මොකද්ද මේ කියන්නේ? security through obscurity. මේක කවදාවත් කරන්න හොඳ නැති වැඩක්. හොඳට මතක තියාගන්න. මොකද්ද මේ කියන්නේ? security through obscurity. මොකද්ද මේ කියන්නේ? දැන් හිතන්න අපේ ගෙදරට හොරු පනිනවා. දැන් හොරු ඇයි ගෙයකට පනින්නේ? හොරු හිතනවා මේ ගෙදර සල්ලි ඇති, වටිනා මොනවා හරි මේ රත්තරන් ඇති, එහෙම නැත්නම් මොනවා හරි ඇති කියලා හොරු හිතලා තමයි පනින්නේ. නිකම් හොරු පනින්නේ නැහැ නේ ගයක් ගාවින් යනකොට මේකට අද පනිනවා කියලා නිකන් පොඩ්ඩක් ප්ලෑන් කරලා තමයි පනින්නේ. හරිද? එතකොට දැන් හොරු හිතුවොත් එහෙම මේ ගෙදර සල්ලි නැතුව ඇති. නැත්තම් මේ ගෙදර සල්ලි තියෙනවා රත්තරන් බඩු තියෙනවා කියලා හොරු දන්නේ නැතිවීම ආරක්ෂාවක් නොයි. හරිද? එතකොට අපි හිතුවොත් එහෙම හොරු දන්නේ නැහනේ අපේ ගෙදර මේවා තියෙනවා මෙහෙම තියෙනවා මෙච්චර වටින දේවල් තියෙනවා කියලා හොරු දන්නේ නැහැ. ඒක නිසා අපි දොර වහන්න ඕනේ නැහැ, ගේට්ටු වහන්න ඕනේ නැහැ කියලා හිතුවොත් අන්න ඒක තමයි security through obscurity කියන්නේ. හරිද? එහෙම හරියන්නේ නැහැ. මොකද හොරු නොදන්නවා වුණාට යම් කිසි විදියකින් හොරු දැනගත්තු වෙලාවක මොකද වෙන්නේ? උන් පනිනවා. එතකොට කිසිම ආරක්ෂාවක් නැහැ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් ගැන නොදැන සිටීම ආරක්ෂාවක් නොයි කියන එක තමයි security through obscurity කියන්නේ. is a controversial principle in security engineering based on the premise that secrecy of the element of function can ensure security of the whole. ඒක එහෙම නෙමෙයි කියන එකයි කියන්නේ. One of the first lessons any aspiring security professionals or system administrator learn is security through obscurity is bad. හොඳට මතක තියාගන්න security through obscurity කියන එක අවදාවත් කරන්න හොඳ නෑ. ඒ කියන්නේ මොකක් හරි එකක් තියෙනවා මේ සර්වර් එක තියෙන්නේ කොතනද කියලා දන්නේ නැහැ. ඒක නිසා අපි හිතනවා මේ කවුරුත් මේ සර්වර් එකට ෆිසිකලි ඩැමේජ් එකක් කරන එකක් නැහැ. මේක තියෙන තැන දන්නේ නැති නිසා කියලා. ඒක ආරක්ෂාවක් නොයි. Okay, අපි බලමු අර principles ටික. ඒ කියන්නේ secured system එක තියෙන්න ඕන ප්‍රධාන අංග පහ. Availability. ඒ කියන්නේ මොකද්ද? Is best ensured by rigorously maintaining all hardware, performing hardware repairs immediately when needed, and maintaining a correctly functioning operating system environment that free of software conflicts. එතකොට අපේ system එක ගත්තොත් අවශ්‍ය වෙලාවට ඒක තියෙන්න ඕන. කවුරු හරි ඒ සිස්ටම් එකේ මොකක් හරි වැඩක් කරන්න ගියාම ඒ සිස්ටම් එක ඕන වෙලාවක රෙස්පොන්ස් කරන්න ඕන. අවශ්‍යම වෙලාවේ රෙස්පොන්ස් කරන්නේ නැත්නම් ඒ සිස්ටම් එකකින් වැඩක් නෑ. අන්න ඒකයි කියන්නේ available වෙන්න ඕන සිස්ටම් එක. It is also important to keep current with all necessary system upgrades, providing adequate communication bandwidth and preventing the correctness of bottlenecks are equally important. Redundancy, failover, RAID again, redundant array of inexpensive disk කියන්නේ දන්නවා. ඕකේ මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඔයගලන්ට ඒ ලින්ක් එකක් දෙන්නම්. අපි දැන් සර්වර් එකක් මේවා කරනකොට අඩුම ගානේ RAID level 0. ඒ කියන්නේ mirroring කියන එකවත් දාන්න ඕනේ. ඒ කියන්නේ එකම එක hard disk දෙක copy වෙනවා. බැරි වෙලාවත් එක hard disk එකක් fail වුණොත් එහෙම hard disk දෙකෙන් කැමති එකක් ගලවලා, ඒ කියන්නේ fail වෙච්ච එක ගලවලා තව එකක් ගහන්න පුළුවන් system එක වැඩ කර කර තියෙද්දි. ඒතකොට system එක down කරන්න ඕනේ නැහැ. unavailable කරන්න ඕනේ නැහැ. And high availability clusters. ඒ කියන්නේ system එක එක තැනක නෙමෙයි දුවන්නේ, machines කීපයක දුවනවා. එකක් down වුණොත් එහෙම ඒකේ වැඩ ටිකක් අනිත් අය ගන්නවා. ඒක නිසා මුළු system එකම operation එකම down වෙන්නේ නැහැ. Can mitigate serious consequences when hardware issues do occur. එතකොට availability කියන එක අතිශය වැදගත්. කොයිතරම් secured වුණත් වැඩක් නැහැ system එක available නැත්නම්. ඒක available වෙනවා. Okay. Integrity involves maintaining the consistency, accuracy and trustworthiness of data over its entire life cycle. ඒ කියන්නේ මොකද්ද? system එක available නමුත් සමහර වෙලාවට ඒක slow වෙනවා, සමහර වෙලාවට submit වෙන්නේ නැහැ. එහෙම වෙලා හරියන්නේ නැහැ. ඒක හැම වෙලාවෙම එකම විදිහට වැඩ කරන්න ඕන, එකම විදිහට feedback එක දෙන්න ඕන. හරි.
Data must not be changed in transit. අතරමඟදී change වෙන්න බෑ. And steps must be taken to ensure that data cannot be altered by unauthorized people. ඒවා තමයි මොනවාද? ඔය encryption වල අපි කියනවා signing කියලා එක. ඔය signing කියන එක කරන්නේ digital signatures ගහන්නේ අන්න ඒකට තමයි. For example, in a breach of confidentiality, these measures include file permissions and user access controls. Confidentiality is roughly equivalent to privacy. Measures undertaken to ensure confidentiality are designed to prevent sensitive information from reaching the wrong people. ඒ කියන්නේ අවශ්‍ය අයට විතරයි මේකට access තියෙන්නේ, අනවශ්‍ය අයට, ඒ කියන්නේ unauthorized අයට මේකට access නැහැ, මේ files ගන්න බෑ, මේ folders ගන්න බෑ කියන එක තියෙන්න ඕනේ. Access must be restricted to those authorized to view the data in question. authentication එක නම් දැන් අපි ටිකකට කලින් කතා කරන්නේ මොකක්ද authentication කියන්නේ කියලා සරලව කියනවනම් මොකක්ද authenticate කරන්නේ? authenticate කරනවා කියන්නේ හරිම පුද්ගලයා identify කරලා එයාට අවසර දීම. okay හරිම පුද්ගලයා identify කරනවා. non repudiation ඒ කියන්නේ මොකද්ද? දෙයක් කරාට පස්සේ මම නෙමෙයි කරේ කියලා කියන්න බැරි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඕනම ඔපරේෂන් එකක් කරා මේ ඔපරේෂන් එකේ log එකක් වදින්න ඕනේ. කවුද කරේ, කොතනින්ද කරේ, කවද්ද, කොයි වෙලාවෙද කරේ ඔක්කොම වදින්න ඕනේ. එතකොට කාටවත් කියන්න බෑ මේ මම නෙමෙයි කරේ කියලා. ඔක්කොම රෙකෝඩ් එක වැදලා තියෙනවා. මේ කම්පියුටරේ මේ user login එක ඒ user නොවුනත් එයාගේ login එකෙන් ගියොත් එයා තමයි කරේ කියලා තමයි අහුවෙන්නේ. එතකොට එයා දැනගන්න ඕනේ ඒකේ password එක frequently change කරලා ඒක up to date තියාගෙන ඉන්න. එතකොට එහෙම නැතුව දැන් හිතන්නකෝ okay හොඳම උදාහරණේ අපේ credit card එක කවුරු හරි open කරලා ගිහිල්ලා අපි හිතමු transaction එකක් කරා කියලා. හරි. එතකොට අපිට බැංකුවට කියන්න බෑ මම නෙමෙයි මේ transaction එක කරේ මේක හොරෙක් අරන් ගියා කියලා. කතාව ඇත්ත වෙන්න පුළුවන්. නමුත් මගේ වගකීමක් තමයි credit card එක ආරක්ෂා සහිතව තියාගෙන සිටීම. මට බැංකුවට කෝල් කරලා කියන්න පුළුවන් මගේ credit card එක ඔන්න එකෙක් දැන් උස්සලා එක නෑ කියලා. අන්න ඊට පස්සේ මොකක් හරි transaction එකක් වුණොත් අපිට කියන්න පුළුවන් නෑ මම කියලා තියෙන්නේ මේ වෙලාවේ කියලා. ඉතින් අර non repudiation කියන්නේ මොකක් හරි වුණාම වගකීම කාටද තියෙන්නේ කියන එක. කියන්නේ මේකේ උපාන්න බැරි වෙන්න බෑ. දැන් ඔය ලංකාවේ එහෙම හුඟක් වෙලාවට ඔය රාජ්‍ය ආයතන වල වෙන්නේ මේ repudiation කියන එකනේ. ඒ කියන්නේ මොකද්ද? මොකක් හරි දෙයක් සිද්ධ වුණාම අන්තිමේ වගකීම යුක්තියක් නෑ ඒකට. වගකීම් බාර ගන්න කෙනෙක් නෑ මම තමයි කරේ කියලා. එහෙම නෑ වගකීම් බාර ගන්න. එහෙම වෙන්න බෑ. මේක IT වලදී අපි සිස්ටම් එක ඩිසයින් කරනකොට අනිවාර්යෙන් හැම දෙයකම logs අදින්න ඕනේ. කියන්නේ මේ කම්පියුටරේ මොන userද log වෙලා හිටියේ, මොනවාද කරේ, ඒ ඔක්කොම අදින්න ඕනේ. ඒක තමයි non repudiation කියලා කියන්නේ. okay එතකොට first chapter එක ඔතනින් ඉවරයි. දැන් මේ 1.3 section එකේ මේ security services වලින් ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න. හරි. ඔයගලන්ට ප්‍රශ්න අහන්න නෑ වගේ නම් මම දැන් ප්‍රශ්න අහනවා. මේ 2019 පේපර් එක 20 එක මම හිතනවා මට තාම ඩවුන්ලෝඩ් කරන්න බැරි වෙලා 19 වෙනකන් ටික තියෙනවා. ගිය අවුරුද්ද නෙමෙයි ඊට කලින් අවුරුද්දේ පේපර් එක. හරි. එතකොට මේ අපේ සිලබස් එකම තමයි. දැන් මේ සිලබස් එක ඕගොල්ලෝ තමයි අන්තිමට කරන්නේ. ඊට පස්සේ සිලබස් අප්ග්‍රේඩ් එකක් තියෙනවා. version 5 ඕගොල්ලෝ කරන්නේ 05. හරි. එතකොට මේ 2019 බලමු. මේ තියෙන ප්‍රශ්න 4ක් තියෙනවා. හරි. එතකොට ලකුණු හම්බෙන විදිය කියලා තියෙනවා 1ටයි 2ටයි ලකුණු 30 30 3ටයි 4ටයි 20 20 එහෙම තමයි කොහොමද ලකුණු 100 හම්බෙන්නේ. මේක 2 hours structured paper එකක්. එහෙම නැතුව මේකේ නැහැ මේ මොකුත් MCQs එහෙම නැහැ. right බලමු පළවෙනි එක නෑ මේක දැම්ම කරන්න බෑ මොකද මේක second chapter එකට අදාළ එකක් digital signatures කියන එක second එකට අදාළ එකක්. මේක කරන්න පුළුවන්. D suppose the university network
begins to experience symptoms of slowness. ඒ කියන්නේ ඔන්න යුනිවර්සිටි නෙට්වර්ක් එක ස්ලෝ වෙනවා කියලා ඔන්න වෙනවනේ. ශබ්ද දූෂණය. ගෙදර දොරේ ඉවතලන පොල් කටු විලදී ගන්න ලැබී. Suppose the university network begins to experience symptoms of slowness. University network එක slow down වෙලා. හරි. Upon investigation, then investigation එකක් කරලා බලලා තිනවා, it is realized that the network is being bombarded with TCP/SY in packets. Okay, දැන් ඔයගොල්ලෝ දන්නවා ටිකකට කලින් අපි කතා කරා මොකක්ද ඔය වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒක flood වෙලා තියෙන්නේ. Okay. This is because the obscurity principle of information security is being violated. දැන් ඔයගලන්ට කියන්න තියෙන්නේ true the false ද කියලා. ඒකට හේතුව කියන්න තියෙන්නේ. දැන් මෙතන violate වෙලා තියෙන්නේ දැන් මේක දැන් මෙතන කියන දේවල් වලින් ඔයගොල්ලෝ ටක් ගාලා identify කරන්න ඕනේ මේක මොන type attack එකක්ද. ඒ attack එකක් ආවම මොකද්ද වෙන්නේ කියන එක කියන්න ඕනේ. මෙතන security through obscurity කියන එකක්ද වෙලා තියෙන්නේ නැද්ද? ඉස්සෙල්ලා මේක කියන්නේ true the false ද කියලා. false. ඒක false. මේ security through obscurity කතාවක් නෙමෙයි තියෙන්නේ false. ඔන්න එක ලකුණක් හම්බේ. reason ඔක active attack එකක් sync flood attack එකක්. මේක denial of service attack එකක්. මේක active denial of service attack type එකක්. එතකොට service attack එක deny වුණාම ඒ කියන්නේ service එක deny වුණාම අවසානයේ වෙන්නේ මොකද්ද? system එක. system එක unavailable. unusable නෙමෙයි. අපි කතා කරන්න ඕනේ අපේ තියෙන principles වලින්. හරිද? මේ availability කියන එක තමයි මෙතන නැති වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ system එකට හානියක් වෙලා නැහැ. මොකොත් unavailable වෙලා. හරිද? එතකොට මේකේ answer එක false. එතකොට ඒක describe කරන්න ඕන, justify කරන්න ඕන කොහොමද? This is a active denial of service attack, and due to that system is unavailable, so availability principle is violated. Security through obscurity refers to blah blah blah. ඒක නෙමෙයි. Design or implementation details to prevent attack. ඒක firewall එකක් දාන්න ඕන. Availability principle of information security is being violated. දැක්කද? එතකොට ඒක prevent කරන්න නම් මොකද්ද කරන්න ඕන? හොඳ firewall එකක් දාන්න. Firewalls වලින් තමයි ඔය denial of service attacks අපි prevent කරන්නේ. Okay. ඊළඟට තියෙන්නේ මේ සේවා ඊළඟ chapters වලින් තියෙන්නේ. මේවා හැම තියෙනවා හැමදාම එන ගණන් ටිකක් තියෙනවා කොහොමද? එක set එක අවුරුදු ගානක තිස්සේ යන ඒවා. හතරවෙනි එක හුඟක් වෙලාවට අන්තිම ප්‍රශ්නේ අහන්නේ අන්තිම chapter එකෙන් තමයි. ඒකේ හැබැයි සමහර වෙලාවට කෑලි තියෙන්න පුළුවන් නෑ මේක අන්තිම chapter එකෙන්ම තමයි ඔක්කොම අහලා තියෙන්නේ. සමහර වෙලාවට කෑලි තියෙනවා first chapter එකෙන්. ඒකයි මම බැලුවේ. මේකේ නෑ. හරි 2018 බලමු. RSA algorithm ඊළඟ chapter එකකින් මෙන්න තියෙනවා. The security of an encryption scheme must depend strong නෑ මේක දැම්ම කරන්න නෑ depend strongly on the secrecy of the algorithm is an example of security through obscurity. දැන් මේකේ කෑල්ලක් ඇත්තටම chapter 2 එකකින් තියෙන කෑල්ලක් chapter 1 එකේ. හරිද? ඒක නිසා අපි ඒ කෑල්ලක් කරලම තියමු. ඔයගොල්ලෝ security through obscurity දැනනවා වුණාට මේ algorithm එකක secrecy එක මතද encryption එක හොඳ වෙන්නේ නැත්තේ කියන එක තාම දන්නේ නැහැ නේ. ඒක නිසා අපි ඒක තියමු. අර වගේ දැන් ඔයගොල්ලන්ට papers දෙක දැක්කම තේරෙනව නේද එකම ප්‍රශ්න ටික යන්නේ කියලා. බලමු අන්තිම ප්‍රශ්නේ. මේ තියෙන්නේ. නෑ ඒකට අහපු එකක් නෙවෙයි. මේ ටික අන්තිම chapter එකෙන් තියෙනවා. 2017 අවසාන වශයෙන් මේක නෑ. මේකත් අර ප්‍රශ්නෙම තමයි අහලා තියෙන්නේ. මේක හැබැයි ඊළඟ chapter එක කරාම කරන එක තමයි වඩා හොඳ. ඕකේ. එතකොට chapter 1 එක ඉවරයි. මම ඔකේ slide එක ඔයගලන්ට එවලා තියෙනවා. ඒක නිසා ඒකත් බලා ගන්න.
එතකොට chapter 1 එකේ තියෙන දේවල් අපි කතා කරා. එතකොට chapter 1 එකේ අපි attacks ටික කතා කරා, security mechanisms and security services ටික කතා කරා. එතකොට ඕකෙන් ලකුණු 2ක් 4ක් ඒ වගේ තමයි ඉතින් හම්බෙන්නේ. ඊට වැඩිය ලොකු ගාණක් හම්බෙන්නේ නැහැ. ඕකේ. හරි. එතකොට අපේ security subject එක අදට මෙතනින් ඉවරයි.